12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකාබ්‍රෝහිය ප්‍රකාශය ඉනුෂාවී බැද්ද. අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක්. වෙළඳ පොලේ පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය නොමැති බවට තහවුරු වේ. උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය සහ රිය අනතුරු වළක්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්. දේවන්නාවේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් සොයා බැලීමට කඩිනම් පරිසර වාර්තාවක්. යාපනයෙන් කොවිඩ් ආසාදිතයෝ 56 දෙනෙක් ඊයේ හඳුනාගෙන ඇති. කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ නොදන බව රාජ්‍ය අමාත්‍ය ඩී.පී. හේරත් මහතා පවසයි. අපනයනේ ඉලක්ක කරගත් කාබනික මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක්. බංග්ලාදේශය ලබන බදාදා සිට සතියක කාලයක් සම්පූර්ණයෙන් වසා දැමේ. නවසීලන්ත ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් අතර තුන්වෙනි එක්දින ක්‍රිකට් තරගය දැන්. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රයන් සේමසිංහ මහතා පවසයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමකට අනුව මෙම දීමනාව ලබා දීමට කටයුතු කරනු ඇත. ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව පිරිනැමේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සහ සමෘද්ධි දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවයි. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. වෙළඳ පොලේ පවතින පොල්තෙල් පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා පවසයි. දිස්ත්‍රික්ක 25ක නියැදි 125ක් ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා පොල් පර්යේෂණ ආයතනයට ලබා දී තිබින. ඒවායින් ඊයේ වන විට නියැදි 109ක වාර්තා ලැබී තිබේ. ඒ අනුව එම නියැදිවල ඇෆ්ලටොක්සින් පිළිකාකාරක නොමැති බවට තහවුරු වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. එම නියැදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමිතිවලට අනුව පරිභෝජනයට අහිතකර නොමැති බව හෙතෙම වැඩිදුරටත් පවසයි. අවුරුදු සමයේ කොවිඩ් ව්‍යාප්තිය සහ රිය අනතුරු වළක්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීහු ඒ සඳහා යොදවනු ලැබ සිටිති. පාරිභෝගික ජනතාව සහ වෙළඳ ආයතන නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න මෙහිදී සොයා බැලේ. බීමතින් සහ අපරීක්ෂාකාරී ලෙස රථවාහන පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පොලිස් මූලස්ථාන අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂවරයා බවට පත් කෙරේ. ඒ මහතාගෙන් හිස් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දුරයට පොලිස් අධිකාරී රොහන් ප්‍රේමරත්න මහතා පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත. උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ඩී.පී. හේරත් මහතා පවසයි. එම කර්මාන්තයේ නියැලී සිටින පිරිස් සඳහා පසුගිය මාස 3 තුළ රජය රුපියල් මිලියන 2300ක සහන ලබා දී තිබේ. ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී අමාත්‍යවරයා සඳහන් කළේ කුකුළු කෑම මිල ඉහළ යාම පාලනය සඳහා තිරිඟු පිටි කිලෝ 20000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ආනයනික කුකුළු කෑම වෙනුවෙන් 30%ක බදු සහනයක් මෙන්ම කර්මාන්තකරුවන්ගේ ගැටලු රැසකට රජය විසඳුම් ලබා දී ඇතැයි හෙතෙම පැවසීය. මෙම තත්ත්වය යටතේ කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 220ත් 240ත් අතර මුදලක් වැය වන බවට ගණන් බලා ඇත. මෙම තත්ත්වය මත කිසිසේත් කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අපනයනේ ඉලක්ක කරගත් කාබනික මිනිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ. මහවැලි H සහ මහවැලි C කලාපවල අක්කර 200ක එම වගාව සිදු කෙරෙන බව මහවැලි කලාප ඇලවේලි සහ ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් WB පළුගස්වැව මහතා පවසයි. මෙම ව්‍යාපෘතියට ගොවින් 200 දිනක හඳුනාගෙන තිබේ. ලෝක බැංකු ආධාරද මේ සඳහා ලැබී ඇත. ගමේ සියලු ගැටලු ගැමි කමිටු මගින් හඳුනාගෙන අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ප්‍රමුඛතාව ලබා දී විශාල වැඩ කොටසක් ගම වෙනුවෙන් ඉටු කිරීම රජයේ බලාපොරොත්තුව බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර කැකිරාව වෙරුන් කුලම විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කළ ප්‍රධාන ශාලාව සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙම ශාලාව වසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වහලේ දිරාපත් වී ගොඩනැගිල්ල ඉතා අබලන් තත්වයේ පැවතින. පසුගිය මැතිවරණ සමයේ මේ පිළිබඳව දුමින්ද දිසානායක මහතා දැනුවත් කිරීමෙන් පසු එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන බවට ඔහු පොරොන්දු වී තිබේ. ඒ අනුව මෙම ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 20ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරින. දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ හා ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක ගම සමග පිළිසඳර වැඩසටහන් 17ක් මේ වන විට පවත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වේ. මේ වන විට එම ප්‍රදේශවල දෙවන්ත සංවර්ධනයක් සිදුවෙමින් පවතින බව අප වාර්තාකරුවෝ පවසති. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නැවතත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි පළමුවැන්න ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වෙනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ කුමාරතැන්න ග්‍රාමයේදී පැවතින. එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ගැටලු වූ විදුලිය, ජලය, මාර්ග ඉඩම් වලින් 80%කට පමණ මේ වන විට විසඳුම් ලැබී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. කුමාරගම වෙලන්විට ප්‍රදේශයේ පවුල් 108කට විදුලිය ලබා දී තිබේ. කුමාරගම සිට වෙලන්විට දක්වා මාර්ග ඉදිකිරීම මේ වන විට අවසන් කර ඇත. තවත් මාර්ග කිහිපයක වැඩ අවසන් වෙමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය. ජල ව්‍යාපෘතියකද වැඩ ආරම්භ කර තිබේ. අලිවැටද සකස් කර ඇත. තවත් පොදු පහසුකම් රැසක කටයුතු නිම වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. මෙරටින් අද උදැස්සන COVID-19 ආසාදිතයන් 228 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 45 දෙනෙක් විදේශගතව සිටි පැමිණ අය වෙති. හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 58කි. යාපනයේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ. අද උදැස්සන වන විට මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 94,563ක් ලෙස වාර්තා වී තිබේ. ඉන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 91,271කි. ආසාදිතයෝ 2,697 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබති. මෙරටින් අද උදැස්සන වන විට තවත් මරණ දෙකක් වාර්තා විය. ඒ අනුව සම්පූර්ණ මරණ සංඛ්‍යාව 595ක් දක්වා ඉහළ ගොස් තිබේ. උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් පිරි සමාජයක් බිහි කිරීම සඳහා මාධ්‍ය ආයතනවලට විශාල වගකීමක් පැවරෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. එම වගකීම ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බව හෙතෙම පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලියේ 3වෙනි ප්‍රාදේශීය සේවාව වන කඳුරට සේවයට වසර 38ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට අධෙක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය. මනුදම් වත මිනිස් දහමේ කැඩපත යනුවෙන් මෙය සංවිධානය කර ඇත. ලේදන් දීමේ කඳවුරක් අද දවස පුරා කඳුරට ගුවන්විදුලි පරිශ්‍රයේදී පැවැත්වේ. කඳුරට සේවය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ 98 ආදිශිෂ්‍ය කණ්ඩායම මෙය සංවිධානය කරයි.
ඒ සඳහා මහනුවර ආසිරි රෝහල සහ විෂන් කෙයා ආයතනයේ පූර්ණ සහයෝගය ලබා දෙයි. මෙම සමාජ සත්කාරක සේවාව ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි. ජනතාවගේ ක්‍රියාශීලී භාවය වෙනුවෙන් සැටර්ඩේ ෆැමිලි රන් යන මෙයින් වැඩසටහනක් ආරම්භේ. කොළඹ තුරංග තරඟ පිටියේදී සමාරම්භක වැඩසටහන ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවතින. තරුණ කටයුතු හා ක්‍රීඩා මත්‍යංශය හා ලංකා ස්පෝර්ට්ස් රයිසම්ස් ආයතනය හා එක්ව මෙය සංවිධානය කර තිබින. අද සිට සෑම සෙනසුරාදාවකම දිවෙන පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මෙහිදී අදහස් දැක් වූ ඇමති නාමල් රාජපක්ෂ මහතා බෝ නොවන රෝග අවම කර ගැනීම සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය බව පැවසීය. මේ වන විට ජනතාවගේ සෞඛ්‍ය ඉහළ නැංවීම සයික්ලින් සන්ඩේ ෆ්‍රයිඩේ ෆුට්බෝල් වැනි වැඩසටහන් අනුව ක්‍රියාත්මක කෙරේ. රට තුළ මේ වන විට පවතින පාපැදි හිඟයට පිළියම් ලෙස දේශීය පාපැදි නිෂ්පාදනකරුවන්ට රජයේ සහාය ලබා දීමට සූදානම් බවද ඇමතිවරයා පැවසීය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 158 වෙන්න වරකාපොළ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී අද පැවැත්වේ. වරකාපොළ පිලාඩුව ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති පූජ්‍ය හකුරුගම්මන අනෝමදස්සේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි එය පැවැත්වේ. පස්වරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ඩෙබිට් කාඩ්, මොබයිල් සහ ඉන්ටර්නෙට් බැංකිංగ్, කාඩ්ලස් කෑෂ් සමග දැන් විනාඩි 10කින් account එකක් ඕපන් කරන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දියවන්නාවේ ජලය අපවිත්‍ර වීම මෙන්ම බත්තරමුල්ල පාලම් තුනාවට පිහිටි තෙත්බිමේ ජලය අවපැහැගැන්වීම පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර ඇමති මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දෙයි. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට ලිපියක් අද යොමු කරමින් ඇමතිවරයා මෙම ඉල්ලීම කර තිබේ. විපක්ෂය පාර්ලිමේන්තුවේදී හෙළි කළ පරිදි මේ සඳහා හේතු වී ඇත්තේ මිනිස් මල අපද්‍රව්‍ය බැහැර කිරීමද යන්න මෙතෙක් කිව නොහැකි බව ඇමතිවරයා පවසයි. එසේ නොමැතිනම් කිසියම් ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක්ද යන්න කිව නොහැකිය. මීට පෙර දියවන්නාවේ ජලය අවපැහැගැන්වීමක් සිදු වී නොමැති නිසා මේ පිළිබඳව විද්‍යාත්මක විමර්ශන වාර්තාවක් අපේක්ෂා කරන බව ඇමතිවරයා පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දොඩන්දුව රෝහණ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වැසි දිනවලදී මඩ වගුරක් බවට පත්වන බව දෙමව්පියෝ පවසති. මේ හේතුවෙන් තම දරුවන්ට ක්‍රීඩා කටයුතුවල යෙදීමට නොහැකි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්‍රාන්ත මැතිවරණයේ සිව්වෙනි අදියර සඳහා ඡන්ද විමසීම දැන් පැවැත්වේ. දිස්ත්‍රික්ක 5ක ආසන 44ක් සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරේ. මේ සඳහා අපේක්ෂකයෝ 373 දෙනෙක් තනග වැද සිටිති. කාන්තාවෝ 50 දෙනෙක්ද ඒ අතර වෙති. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට ඉඩ සලසා ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් උදෑසන ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.
ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දපොළට යන ලෙස ඔහු එරට තරුණයන්ගෙන් හා කාන්තාවන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ. ලබන 14 වෙනිදා සිට සතියක කාලයක් මුළුමනින්ම රට වසා දැමීමට බංග්ලාදේශය තීරණය කරයි. එරට රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ෆර්හාඩ් හසන් මහතා මේ බව නිවේදනය කළේය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම කාර්යාල සහ සියලු කර්මාන්තශාලා වසා දැමේ. කොරෝනා වෛරසය පැතිර යාම මැඩ පැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගවලට එළඹ තිබේ. වාහන ගමනාගමනයේද අත්හිටුවා ඇත. එඩින්බරෝ ආධිපාදිවරයාගේ අභාවය සනිටුහන් කිරීම සඳහා ආචාර වෙඩිමුර පැවැත්වීමට සැලසුම් කෙරේ. මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු ඊයේ මිය ගියේය. මිය යන විට ඔහු 99 වන හැවිරිදිවියේ පසුවිය. ලන්ඩන්, එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගරවල සෑම විනාඩියකට වරක් වෙඩිමුර 41ක් පවත්වන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ නාවික නිලධාරියෙකු ලෙස සේවය කළ ආධිපාදිවරයාට ගෞරව දැක්වීම සඳහා රාජකීය නාවික හමුදාවේ නැව් දෙකක්ද ආචාර දැක්වීමට නියමිතව ඇත. අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 206 300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. මහයදණ්ඩ ඌරගහ මාර්ගයේ සෞභාගයේ දැක්ම සංවර්ධන වැඩසටහන යටතේ නවීකරණය කෙරේ. මෙම මාර්ගයේ දිග කිලෝමීටර 10කි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 184ක් වේ. මහමාර්ග අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු සිදු කරයි. කරන්දිනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මෙම මාර්ගය කලක සිට අබලන් තත්වයේ පැවතින. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තුන්වෙනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මවුන්ට්ගන් හිදී දැන් පැවැත්වේ. කාසි වාසී දිනු නවසීලන්ත කාන්තා කණ්ඩායම මුලින් පන්දුර පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලබා දී තිබේ. ඒ අනුව මුලින් පන්දුර පහර දෙන ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දු 14ක් අවසානයේ කඩලු 4ක් දෙවි ලකුණු 89ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව සමග ලබන 21 වෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත තරඟමාලාව සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන සංචිතය ඉදිරියේදී නම් කිරීමට නියමිතව ඇත. ලබන 17 සහ 18 කටුනායකදී අන්තර් සංචිත පුහුණු තරඟයක්ද පැවැත්වේ. බංග්ලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තේරීම්කාරක මින්හාජුල් අබේඩන් මහතා සඳහන් කළේ ඒ සඳහා 21 දිනකුගෙන් සමන්විත මූලික සංචිතය ශ්‍රී ලංකාවට පිටත් වෙන බවයි. බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට අලුතින් ක්‍රීඩකයෝ 3 දෙනෙක්ද ඇතුළත් වෙති. මුකදුල් ඉස්ලාම් සහ ෂොරිෆුල් ඉස්ලාම් එම ක්‍රීඩකයන් 3 දෙනායි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අලුත් අවුරුද්ද ගනුදෙනු නැකතට NSB අපත් එක්ක ගනුදෙනු කරන ඔබට වාසි රැසක් 14 වෙනිදා උදේ 8ත් 9 අතර ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් ගනුදෙනු කරලා 10%ක කෑෂ්බැක් වාසි ලබා ගන්න. 15 වෙනිදා අපේ ඕනෑම ශාඛාවකට පැමිණ ගනුදෙනු කරන ඔබට රසබර කෑම වට්ටෝරු පිරුණු පොතක් හෝ අභ්‍යාස පොත් කට්ටලයක්. මෙරට පළමුව ස්වසන සත්කාරක පර්යේෂණ හා නිෂ්පාදන සමාගම වන ලීනා මැනුෆැක්චරින්ස් 10 වන සංවත්සරයේ සමරයි. රත්මලාන බොරුපන පිහිටි බෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහයෝගය හිමිව තිබේ. එහි නවීන මෘදුගාංගයක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඩ්‍රයි පවුඩර් ඉන්හෙලර් උපාංගය වන වෙන්ටෝහෙල වෙළඳපොලේ අනිකුත් ස්වසන නිෂ්පාදනවලට වඩා රෝගීන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි.
මෙම කර්මාන්තශාලාව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන සඳහා ස්වසන සත්කාරක නිෂ්පාදන රැසක් සපයා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අලුත් අවුරුද්ද ගනුදෙනු නැකතට NSB අපත් එක්ක ගනුදෙනු කරන ඔබට වාසි රැසක් 14 වෙනිදා උදේ 8ක් 9 අතර ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් ගනුදෙනු කරලා 10%ක කෑෂ්බැක් වාසි ලබා ගන්න. 15 වෙනිදා අපේ ඕනෑම ශාඛාවකට පැමිණ ගනුදෙනු කරන ඔබට රසබර කෑම වට්ටෝරු පිරුණු පොතක් හෝ අභ්‍යාස පොත් කට්ටලයක්. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගෙවතු වගා ලෙස ගම්මිරිස් කහ සහ පුවක් විධිමත්ව ව්‍යාප්ත කෙරේ. ගෙවතු 7000ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ජනතාවගේ දෛනික පරිභෝජන වියදම් අවම කිරීම එක් කරුණකි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 42කි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ලබන 14 වෙනිදා තෙක් සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. හෙට දින හෙළම්බෑව මදුරුපිටිගම රොටවැව කහටගස් දිගිලිය ගන්තලාව නාලම් වයිකාල් සහ උපුරාල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක්. වෙළඳ පොලේ පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය නොමැති බවට තහවුරු වෙයි. උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය සහ රිය අනතුරු වළක්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්. දේවන්නාවේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් සොයා බැලීමට කඩිනම් පරිසර වාර්තාවක්. යාපනයෙන් කොවිඩ් ආසාදිතයෝ 56 දෙනෙක් ඊයේ හඳුනා ගැනිති. කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ඩී.පී. හේරත් මහතා පවසයි. අපනයනේ ඉලක්ක කරගත් කාබනික මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක්. බංග්ලාදේශයේ ලබන බදාදා සිට සතියක කාලයක් සම්පූර්ණයෙන් වසා දැමේ. නවසීලන්ත ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් අතර 3 වෙනි එක්දින ක්‍රිකට් තරගය දැන්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.